වැඩමවද පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේගෙනුත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. දයාවර පින්නත් සහෝදර සහෝදරියනි අදත් අඟහරුවාදා සන්ධ්‍යා භාගයේ ඊ타මත් වාසනාවන්ත අයුරින් ගත කිරීමට අපේ ධර්ම මාර්ගය පිරිසුදු කර ගැනීමට එලිපෙහෙලි කර ගැනීමට අපගේ ආරාධනා පරිදි අපගේ අනුකම්පාවෙන් පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ ස්ථානට වැඩම කර ඊට අනුග්‍රහය දක්වන්නව තපෝවනේ සමායන අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේත් වැඩම කර සිටිනවා. අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිළිපදින අනතුරුව ඒ ශ්‍රී සද්ධර්මයේ දසවදාරමින් ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට එක්කම අවසරයි ස්වාමීන් වහන්සේ මම මගේ පෞද්ගලික ඉල්ලීමක් කරන මේ අවස්ථාව කරගන්නවා. අපේ දහම් පාසලේ දෙමාපිය කමිටුවේ ඊටාම ක්‍රියාකාරී සහයෝගයේ බිරිඳ සහ ඒ පවුලේ උදවිය COVID-19 රෝගයට ගොදුරු වෙලා ඒ විශේෂයෙන් මේ මාතාව ඊටාම අවදානම් තත්ත්වයක මේලා පසු වෙන සැටසෙය නැහැ. ඉතින් අපි මේ පින්කම හමාර වෙලා අවසානයේ අප සිල් දනාම අද දවසේ රැස් කරගන්නා ඒ සීල කුසලාන් සංසව ආයතත් අනුමෝදන් කරමු යන චේතනාවෙන් යුතුව අපි මේ පින්කම පවත්වන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වන්ත ධම්මික මහත්මයා අපි වැඩසටහන අවසාන වෙනකොට එම පින්වන්ත මහත්මියට ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරමින් ඒ කටයුතු සිද්ධ කරමු. කරුණාවන්ත ගුණබර පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය
පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අඟහරුවාදා දිනයේ රාත්‍රියේ සිද්ධ කෙරෙන භාවනා කමඨහන් ලබා දීමේ සහ ධර්ම සාකච්ඡා කිරීමේ උතුම් පින්බර වැඩසටහනයි මේ ආරම්භ කෙරෙන්නේ. කරුණාවන්ත පින්වත්නි, ඔය පින්වතුන් දැන් මේ මොහොතේ කෙටි වේලාවක් මානානුස්මති භාවනා වඩන්නට ඕන. පුණ්‍යවන්තෝ ඇත්ත හැමදිනාම පින්වත්නි වම් අත උඩින් දකුණු අත තබාගෙන කොන්ද කෙලින් කරගෙන ඇස් දෙක පියාගෙන අප කීවාට පසු කටින් කියන්නේ නැතිව සිතින් පමණක් මෙනෙහි කරමින් උපන් සියලු සත්වයෝ මානයට පත්වන බව මෙනෙහි කරමින් නුවණ දියුණු කරගෙන මාන සංවේගී උපදවා ගනිමින් පින්වත්නි බලවත් කුසල රැස් කරගන්නට මානානුස්මති භාවනා වඩමු. වචනවලට සිර වෙන්නේ නැතුව වචනයෙන් කියවන කරුණ මනවින් අවබෝධ කරගෙන ඒ ඔස්සේ සිත පිහිටුවා ගනිමින් උතුම් භාවනා වඩන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි, පූජා වේවා. මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි, පූජා වේවා. මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි, පූජා වේවා. අහෝ ජීවිතය අනියතයි, මරණය නියතයි. අහෝ ජීවිතය අනියතයි, මරණය නියතයි. අහෝ ජීවිතය අනියතයි,
මරණය නියතයි අහු මමද මරණයට පත්වන්නේය අහු ඉපදුන මට නොමෙරී සිටිය නොහැකිය අහු ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අහු මරණය අහු මරණය අහු මරණය නිහඬව භාවනා වඩන්න අහු උපතින්ම ගෙන ආමරණය මාගේ ජීවිතය තොර කිරීමට කඩුවේ අමුරාගත් වදකයෙකුමින් මා පසු පසම ලුහු බඳින්නේය අහු කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි නිහඬව භාවනා වඩන්න අහු උදා වූහිරු නොනැවති අවරට
ගමන් කරන්නාසී මාගේ ජීවිතයත නොනෙවති මරණය කරා ගමන් කරන්නේය අහෝ කවර මොහොතකහු මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි නිහඬ භාවනා වඩන්න අහු අහසට නැගුණ වලාකුළ සුළඟින් විසිරී යන්නාසී මාගේ ජීවිතය උත්පත්ති සිට නොනෙවති මරණය කරා ගමන් කරන්නේය අහු මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු වැසි සමයෙහි දිය පිරී ඇති කුඩා ඇලතුල නියගින් සිඳී යන්නාසී අහු උපන්නා වූ මේ ජීවිතය ඒකාන්තයින්ම මරණයට
යන්නේය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු ඉතුණු ගෙඩිය කවර මොහොතක හෝ නටුවෙන් ගිලිහි බිමට වැටෙන්නාසේ අහු මාගේ ජීවිතය කවර මොහොතක විනාශ වී දැයි කිව නොහැකිය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මැටි බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නාසේ උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් බිඳී යන්නේය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි
අහු දීහි ඇඳීය වහමැකී අන්නාසේ මාගේ ජීවිතයත ඒකාන්තයින්ම මරණයෙන් මැකී යන්නේය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු හිරුරැස් වැටින කල පිනිබිඳු වැනසී යන්නාසේ මාගේ ජීවිතයත මරණයින් විනාශ වන්නේය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු අහසෙහි දිස්වන විදුලි එල්ලිය සැනකින් නැතිවී යන්නාසේ ඉපදුන මේ ජීවිතය සැනකින් මරණයට යන්නේය අහු දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මරණය අහු මරණය අහු මරණය
අහු සියලුම සම්පත්තිය විපත්තිය කෙලවර කොට ඇත්තිය ජීවිත සම්පත්තියද මරණ විපත්තිය කෙලවර කොට ඇත්තිය අහු මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මාගේ නිරෝගී සම්පත්තිය රෝගී විපත්තිය කෙලවර කොට ඇත ජීවිත සම්පත්තියද මරණ විපත්තිය කෙලවර කොට ඇත්තිය අහු මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු සියලුම පීතිය සෝකය කෙලවර කොට ඇත්තිය ජීවිත සම්පත්තියද මරණ විපත්තිය කෙලවර කොට ඇත්තිය අහු මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි
අහු ප්‍රියයන්ගින් එක්වීම ප්‍රියයන්ගින් විංවීම කෙලවර කොට ඇත්තිය ජීවිත සම්පත්තියද මරණ විපත්තිය කෙලවර කොට ඇත්තිය අහු මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය අහු මේ ජීවිතය සමමස් නහර ඇට ඇටමිදුළු ඇසුරු කොට ඇති අසුකුලයක ප්‍රාණීන්ට සාධාරණ වන්නේය ඔවුන්ගේ කිපීමෙන් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතයේ අනියතයි මරණය නියතයි අහු නයිපුළුම් ආදී විසකුරු සර්පයකු දෂ්ට කිරීමෙන් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතයේ අනියතයි මරණය නියතයි අහු පය පැකිලි වැටීමෙන් හෝ අනුභව කළ ආහාර අජීර්ණවීමෙන් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතයේ අනියතයි මරණය නියතයි
අහු පෙර කළ කර්මයක විපාකයින් හෝ සීතල නිසාහු උණුසුම නිසාහු බඩගින්න නිසාහු පිපාසය නිසාහු ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මලබද්ධය නිසාහු මුත්‍රාදෝසයක් නිසාහු ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතේ පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මේ ජීවිතය ගින්දර නිසාහු ජලය නිසාහු වසවිස අවි ආයුධ නිසාහු විවිධ උපද්‍රවවලට හසුවී අහු දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය අහු මාගේ මරණයට ආධ්‍යාත්මික උවදුරුද බාහිර උවදුරුද බොහෝ නිසා සැනකින් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය ජීවිතය අනියතයි
මරණය නියතයි අහු මරණය අහු මරණය අහු මරණය අහු මේ ජීවිතය පවතින්නේ ඉතා කෙටි කාලයකි අවුරුදු 100ක් ඇතුළතදී ඒකාන්තයින්ම මරණයට පත්වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි අහු මරණය අහු මරණය අහු මරණය සාදු 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 සාදුනාදයක් පවත්වන්න සාදු 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 නැවත වතාවක් සාත්නාදයක් පවත්වන්න සාදු 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 නැවත වතාවක් සාත්නාදයක් පවත්වන්න සාදු 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 කරුණාවන්ත ගුණපෙර සත්පුරුෂ පින්වත්නි මනුස්සයොත් ඉපදිලා එක්තරා විලාවකදී මානයට පත් වෙනවා පින් කරගත්ත උදවිය තමයි මනුස්ස ලෝකෙ උපදින්නේ පින් කරගත්තේ කුසල විපාක තියෙන ඇත්තු දිව්‍ය ලෝකෙත් උපදිනවා චාතුරු මහරජික දිව්‍ය ලෝකෙ ඉපදුණත් මානයට පත් වෙන්න වෙනවා චුත වෙන්න වෙනවා තාවතින්සය තුසිතය යාමය දෘෂ්ටි නිර්මාණරතිය පානිමිත වසවාර්ථය කොයි දිව්‍ය ලෝකෙ උපන්නත් ඒ තැන්වල අනිවාර්යයෙන්ම චුත වෙන්න වෙනවා බ්‍රහ්ම ලෝකවල උපන්නත් කවදා හරි චුත වෙන්න මැරෙන්න වෙනවා සතර අපායෙක ඉපදුණත් කවදා හරි චුත වෙන්න මැරෙන්න වෙනවා සමහරුන් ආයුෂ අවසන් වෙලා ඒ ඉන්න තැන්දි මිය දෙන්නේ සමහරුන් කර්මය අවසන් වෙලයි මිය දෙන්නේ තවත් සමහරුන් ඒ දෙකම අවසන් වෙලා මිය දෙනවා තවත් සමහරුන් පින්වත්නි ආයුසයි කර්මයයි තියෙද්දි අතීත භවවල කරපු යම්කිසි අකුසල කර්ම හින්දා ඒව විපාක දීලා මානයට පත් වෙනවා කොහොම වුණත් ආයුක්කේ මානේ කම්මක්කේ මානේ උභයක්කේ මානේ උපච්ඡේදක මරණය කියන ඔය මරණ අවස්ථා හතරෙන් එකකට කොහොමත් පත් වෙනවා මේ මනුස්ස ජීවිතයේ ආයුෂ ඉවසන් වෙලා අවසන් වෙලා මානයට පත් වුණොත් පින්වත්නි ඊළඟ මනුස්ස ජීවිතේ තවත් එකක් වෙන්න පුළුවන්
මේක විවිධාකාර වෙනවා. එක එක සත්වයින් උප්පත්තිය ලබපු එක් එක් සත්ව භූමිවල පින්වත්නි ආයු කාලය සමහරලාවට දින කීපයක් වෙන්න පුළුවන්, සමහරලාවට සති කීපයක් වෙන්න පුළුවන්, මාස කීපයක් වෙන්න පුළුවන්, අපේ වගේ අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. අපට වඩා දෙවිවරුන්ගේ වගේ ඊටත් වඩා අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒ අපිටත් දෙවියන්ටත් වඩා බ්‍රහ්මීන්ගේ වගේ කල්ප ගාණක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ උප්පත්තිය ලැබලා තියෙන ස්ථානයේ තියෙන කාලේ අවසන් වුණාම සිද්ධ වන මරණය පින්වත්නි අනිවාර්යයෙන්ම උපන් සියලු දෙනා බලාපොරොත්තු වෙන්න ඕන. ඒ උප්පත්තිය ලැබූ තැන ආයුෂ එහෙම නැත්නම් ජීවත් වෙන්න තියෙන ආයු කාලයේ ගෙවිලා සිද්ධ වන මානය හඳුන්වන්නේ ආයුක්කේ මානය කියලා. පින්වත්නි තවත් සමහර කට්ටිය උප්පත්තිය ලබන්නේ දුර්වල කර්ම වලින්. දුර්වල කර්ම වලින් උප්පත්තිය ලැබපු කට්ටියට පින්වත්නි ඒ කර්මයේ බලයේ පවතින කාලයේ අවසන් වුණාට පස්සේ ආයු කාලයේ ගෙවෙන්න කලින් ඒ උදවිය මරණයටපත් වෙන්න පුළුවන්. ආයු කාලයේ තිබුණත් උප්පත්තිය ලැබූ දුර්වල කර්මයේ කාලය අවසන් වුණු හින්දා කර්ම බලය අවසන් වුණාට පස්සේ සිද්ධ වන මරණය කම්මක්කේ මරණය වෙනවා. ඊළඟ මරණය ඇවිල්ලා උභයක්කේ මානය. උභයක්කේ මානය කියලා කිව්වේ ආයුසයි කර්මයයි දෙකම පින්වත්නි එකටම ගෙවිලා අවසන් වන මරණය. හැබැයි මේ වගේ මානයක් නම් හරිම කලාතුරකින් තමයි හම්බ වෙන්නේ අපිට. ආයු කාලයත් අවසන් වෙන්න ඕනේ, කර්මයත් අවසන් වෙන්න ඕනේ. ඒ දෙකම එකට අවසන් වීම හරිම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මරණ. ඊළඟ එක තමයි උපච්ඡේදක මානය. පින්වත්නි උපත් ලබා දුන්නු කර්ම බලයක් තියෙනවා. උප්පත්තිය ලැබලා ඉන්න ඒ භූමියේ ආයු කාලයක් තියෙන මිනිස්සෙක් නම් මිනිස්සෙක්ගේ පෙර කරපු කුසල කර්ම බලය හරි ප්‍රබලයි. ප්‍රබල උප්පත්තියක් ලබා දීලා තියෙන බොහෝ කාලයක් ඉන්න පුළුවන් විදිහට ඉන්න ප්‍රබල උප්පත්තියක්. මිනිස්සේ භූමියේ බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි තා විවිධාකාර හේතු හින්දා ඒ අයට අතීතයේ කරපු අකුසල කර්මයෝ සත්තු මැරීම වගේ දේවල් එහෙම නැත්නම් ලෙඩ රෝග වගේ විවිධාකාර තත්ත්වයන් ඇති කරලේ අතීත අකුසල කර්මාදිය නිසා පින්වත්නි මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක උපච්ඡේදක මානෙ වෙනවා. ඔය තමයි ඔය ඇත්තොත් අපි දෙවිවරු බ්‍රහ්මයෝ සතර අපාගත ඇත්තෝ හැමෝටම සිද්ධ වන මරණකම හතරෙන් හතර වෙන්නේ. පින්වත්නි මරණය නිතර මෙනෙහි කරන්න. මරණය මෙනෙහි කරමින් මානානුස්මති භාවනාවත්න පින්වන්ත ඔය ඇත්තන්ට ආනිසංස බොහෝමයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආනිසංස ලැබමින් එහි අවසානයේට විදර්ශනාවත් වඩන්න කටයුතු කරන්න ඕන. දැන් අපි බුද්ධානුස්සති භාවනා, මෛත්‍රී භාවනා, අසුභ භාවනා වගේම අද මානානුස්සති භාවනාත් මේ විදිහට පින්වත්නි කියලා දුන්නා. මේ තමයි සතර ආරස්සක භාවනා. ඔය හතරෙන් හතර ආකාරයක ප්‍රයෝජන ඔය පින්වතුන්ට හම්බ වෙනවා. හැබැයි මේ කොයි භාවනා ක්‍රමය වුණත් වඩලා අවසන් වෙනකොට ඔය පින්වතුන්ට ඒකෙන් විදර්ශනාවට යන්න පුළුවන්කම ලැබෙනවා. අදත් අපි ඔය පින්වතුන්ට ඒ මානානුස්සති භාවනා පත්‍රිකාව ලබා දීලා තියෙනවා. පින්වත්නි මේ පත්‍රිකාව ලබා ගන්න, ලබාගෙන එහි කරන්න ඕන ආකාරයේ විස්තර කරලා තියෙනවා. එහි අවසානයේට පින්වත්නි විදර්ශනාවට නන්වන ආකාරයේ තියෙනවා. ඔබ මානානුස්සති භාවනාව වඩලා
එය වඩන්නට තීරණය කරපු කාලේ අවසන් වුණාට පස්සේ ඒ මානානුස්සති භාවනාවට පාදක වුණු කාරණා අරගෙන ත්‍රිලක්ෂණයට නන්වා විදර්ශනාව පටන් ගන්න ඕන. ඒක කරන්නේ මෙහෙම. අර කලින් බුද්ධානුස්සති මෛත්‍රී ආදී භාවනාවලදී කළා වගේ මේ මානානුස්සති භාවනාව වඩමින් සිටියදී පහළ වුණු නාම රූප ධර්මයෝ සනයක් සනයක් පාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයි කියලා. ඔය ඇත්ත දැන් මානානුස්සති භාවනාව වඩමින් ඉද්දී ඔබ අනුභව කළ ආහාර රස ඕචාව හේතුවක් වෙලා ඔබේ සිත හේතුවක් වෙලා ඔබේ කර්මයේ හේතුවක් වෙලා ඔබේ උණුසුම හේතුවක් වෙලා ඔය හේතු හතරෙන් පින්වත්නි රූප හට ගන්නව නැතුව යනවා රූප හට ගන්නව නැතුව යනවා මේ මොහොතේ ඔබේ රූප ඇතිව නැතුව යෑමේ තත්ත්වයටපත් වෙනවා ඔබේ සිතත් එහෙමයි ඔය ඇත්තෝ පින්වත්නි විවිධකවලට මානෙ මිනිහි කරනකොට ඒ මරණ අරමුණ ගත්ත හැම සිතක්ම ඒ අරමුණත් එක්කම නැතුව ගියා. ඒ හිතේ යෙත්න වේදනා සංඥා සංකාරයොත් එක්කම තමයි නැතුව ගියේ. නැතුව යද්දිම අරමුණ එක්කම පවතින තවත් හිතක්. මේ වගේ පින්වත්නි විවිධාකාර අරමුණුත් එක්ක විවිධාකාර සිත් පරම්පරාවක් තමයි ඇතිව නැතුව යමින් පැවතුනේ මේ සිත් පරම්පරාව. එතකොට මේ රූප ධර්ම වේවා නාම ධර්ම වේවා මේ නාම රූප ධර්මයෝ ඒ විදියට සනයක් පාසා ඇතිව නැතුව ගිය ඒ ඇත්ත ස්වභාවය ඔබේ නුවණට හසු කරගෙන ඒ ලක්ෂණය නිට්ටය නොවන ස්වභාවයේ බව තේරුම් ගන්නට ඕන. එය පින්වත්නි අනිත්‍ය ස්වභාවයයි. මනුස්සයින්ටත් දෙවියන්ටත් බ්‍රහ්මයින්ටත් සතර අපාගත ඇත්තන්ටත් ඔය අනිත්‍ය තත්ත්වයෙන් ගැලවෙන්න බෑ. ඒ අය ආත්මය කියලා හිතුවාට ඒ අයට ආත්මයක් නැහැ. ඒ අය මම කියලා හිතුවට ඒ අයට මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ අයට හම්බ වෙන්නේ අර කලින් කිව්ව ඇතිව නැතුව යන නාම රූප ධර්මමයි ඒව ඇතිව නැතුව යෑමෙන් නිතරම පීඩාවට පත්වන බව විතරයි. ඇතිවීම නැතිවීම දෙකින් නිතරම පීඩාවට පත්වෙනකොට ඒව දුක්ඛ ධර්ම වෙනවා. ඒ වගේම පින්වත්නි අනිත්‍ය වුණු දුක්ඛ වුණු ඒ නාම රූප ධර්මවල ස්ථීරව අකණ්ඩවම විනාශ නොවී පුංචි කාලේ ඉඳන් අද වෙනකන් තිබ්බ දේ හොයන් ගියොත් ඔය ඇත්තන්ට චක්කු විඥානයේ හම්බ වෙන්නේ ඒ අරමුණත් එක්ක ඇතුව නැතුව ගිහින් කියලා. සෝතගාන ජීවහා කාය කොයි දොරටුවකින් කොයි අරමුණක් ගත්තත් ඒ අරමුණ ගත හිත පින්වත්නි හටගත්ත ගමම්මම නැතුව ගිහිලා සිතේ ආයු කාලයේ චිත්තක්ෂණ 3ක් හින්දා. එතකොට සිත සිතේ යෙත්න වේදනා සංඥා සංකාරයොත් එහෙමම ඇතිව නැතුව ගිහිල්ලා බලනකොට එතන ස්ථීරව තිබ්බ දෙයක් නැහැ. ආත්මයේ විදිහට කියන්න පුළුවන් වුණු ස්ථීරව තියෙන හිතවත් හිතේ යෙත්න වේදනා සංඥා සංකාරවත් නැහැ රූපත් එහෙමයි. ඔය ඇත්තන්ගේ රූපයත් හැම මොහොතකම ඇතිව නැතුව යන ධර්මතා ගොඩක් ඉඳ එතනත් ස්ථීරව ආත්මය කියලා මම කියලා හිතන් ඉන්න දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ අනිත්‍ය දුක්ඛ ඒ වගේම අනාත්ම වුණු නාම රූප ධර්ම වැඩපිළිවෙලා බලනකොට මේ නාම රූප ධර්මයෝ තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. පින්වත්නි දුක්ඛ සත්‍ය අංග 12ක් තියෙනවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදී විදිහට. එතකොට මේ දුක්ඛ අංග 12කින් යුක්ත මේ දුක්ඛ සත්‍ය දිව්‍ය ලෝක වලට අදාළ වෙක අංග 8කින් කියන්න පුළුවන් ප්‍රකට වන ආකාරයට පින්වත්නි මේ අංග 12කින් යුක්ත මෙන්න මේ දුක්ඛ සත්‍ය බලනකොට මේ නාම රූප ධර්මයෝ ඔබමයි ඔබ මානානුස්සති භාවනා අවසානයේදී මේ ඇත්ත දකින්නට නුවණැස උපදවා ගන්න කටයුතු කරන්න. එතකොට ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ ආත්මේ මම කියලා හිතපු හිතලු වෙනුවට ඇත්තටම පරම්පරාවක් විදියට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් පවතින මේ ධර්මතා මහ විශාල වැඩපිළිවෙලක්. ඒක සිද්ධ වන විදිහින් පස්සේ අවබෝධ කරගන්න කටයුතු කරන්න ඕන. අද දුන්නු මානානුස්සති භාවනා පත්‍රිකාවේ ඒ විදර්ශනාවට නංවා ඉන් පස්සේ
නාම රූප ධර්ම විමසමින් වෙන් වශයෙන් හඳුනාගෙන කලින් භවයේ මිය ගියාට පස්සේ මනුස්ස මව් කුසක පහළවන ආකාරය සහ පින්වත්නි නාම රූප ධර්මාදී අවබෝධ කර ගැනීම උදෙසා ඕන කරන ඒ පාට ටික අපි ලබා දීලා තියෙනවා. බුද්ධානුස්සති භාවනා, මෛත්‍රී, අසුභ මරණ භාවනා අවසානයේදී එහෙම විදර්ශනා භාවනා පටන් ගන්න පින්වන්ත ඔය සත්පුරුෂයෝ පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ මගපල් ලැබීමේ උතුම් අරමුණු ඇතිව රාගයෙන් ඔබට මෙතෙක් කල් ඇති වුණු ඒ 10 හේතුව පීඩාව නැති කරගන්න ද්වේෂ මෝහාදීන් සියලු හිත කිලිටි කරන ධර්ම වලින් අකුසල් සිත් 12 ඇති වෙමින් ඔබට ඇති වුණු ඒ පීඩාදී නැති කරගන්නට තදංග ප්‍රහාණ විදිහට කටයුතු කරගන්න ඕන වගේම මගපල් ලැබීමේ අදිස්ථානයේම භාවනා කටයුතු කරගන්න ඕන. පින්වත්නි මේ මනුස්ස ජීවිතය ඔබට මගපල් ලබන්න පුළුවන්. ඒ සඳහා ඔය පින්වතුන් කම්මැලිකම නැතුව බොහොම වීරියෙන් යුක්තව පින්වත්නි කටයුතු කරන්න ඕන. එතකොට ඔය ඇත්තන්ට මානානුස්සති භාවනාව වදක පච්චුපට්ඨානයේ විදිහට සම්පatti විපatti විදියට උපසංහරණයේ කාය බහුසාදානේ ආයුදුබ්බලය අනිමිත්තේ අද්දාන පරිච්ඡේදයේ කන පරිත්තය ආදී විදියට හම්බ වෙනවා. ඉතින්දි වදක පච්චුපට්ඨානය කියන්නේ හරියට කඩුවක් අමෝරාගත් වදකයෙක් කොයි වෙලාවේ තමන්ගේ ජීවිතේ නසයිද කියලා හිතාගන්න බැරි විදිහට පින්වත්නි පසුපස්සේ පැමිණෙන මේ මරණය ගැන මෙනෙහි කරමින් ජීවිතයේ අස්තීර තත්ත්වය සලකාගෙන පින්වත්නි භාවනා කරන එක තමයි වදක පච්චුපට්ඨානය කියන්නේ. අනිත්ව ගැනත් විස්තර ඔබට ලබා දුණු පත්‍රිකාවේ තියෙනවා. ඒ අනුව කටයුතු කරන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි දැන් ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරමු. ඔබට තියෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මයා අසන්න. ස්වාමීන් වහන්සේ මම මේ දැකලා තියෙනවා සමහර අය අර මේ white noise pink noise වගේ ඒවා අහමින් භාවනා කරනවා පිටත ශබ්ද වලින් බාධා නොවන විදිහට. මේ ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ඒක ප්‍රශ්නයක් නැද්ද නැත්නම් ඒක බාධාවත්ද භාවනාවට? පින්වත් මහත්මයා කොයි වෙලාවකවත් අපි වචනවලට හිරවෙන්නවත් හඬකට සීමා වෙන්නවා සුදුසු නැහැ. ඒ හඬින් නැත්තම් ඒ වචනයෙන් කිව්ව කාරණාව අවබෝධ කරගෙන ඒ ඔස්සේ සිත පිහිටුවාගෙන ඒ කවුණ අවබෝධ කරගනිමින් චිත්තසංතතිය තුල තියෙන ඒට විරුද්ධ අකුසල ධර්මයේ නැති කරගන්නටයි කටයුතු කරන්නට ඕන. ඒ කියන්නේ පින්වන්ත මහත්මයා අර අපට උපකාරය ලබා ගන්න පුළුවන් ඒ හඬ ආචාර්යපාදයන් වහන්සේලා භාවනා වාක්‍ය ලබා දෙමින් ඒ කියන හඬින් පස්සේ දැන් අද අපි තප්පර කීපයක් වගේ ඔබට ලබා දුන්නේ ඒ මේ පෙරහුරුවක් විදිහටනේ. ඔය පින්වතුන් තනියෙන් භාවනා කරනකොට තව වැඩි කාලයක් අරගෙන අර වාක්‍ය ඔස්සේ ඔබවයට ආදේශ කරගෙන පින්වත්නි අවබෝධ කරගන්න කටයුතු කරන්න ඕන. ඒ අවබෝධය ලබා ගන්නකොට තමයි චිත්ත සංතතිය තුළ කෙලෙසුන් තදංග වශයෙන් ප්‍රහාණය වෙලා ඉන්පස්සේ විස්කම්බන විදියට එහෙම ප්‍රහාණය වෙන්නේ. විස්කම්බන කියන්නේ ධානාදී උපදවා ගත්තාම නීවරණාදී නැති කරගත්තාම පින්වත්නි එහෙම නැති අවස්ථාවක තදංග විදිහට බලවත් කුසාසිතෙන් අකුසලයේ යටපත් කරලා තියෙද්දී ඔබට සුවසේ පුළුවන් විදර්ශනාවට කෙලිම යොමු වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ අපි කියන්නේ එදිනෙදා වැඩ කරද්දිත් මේ හැමතිස්සෙම මේ විදර්ශනාව කරමින් කරන්න ඉන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? පින්වත්නි වැඩක් කරද්දිත් ඒ වගේ ඕ පින්වන්ත මහත්මයා හිතන්න එදිනෙදා වැඩ කටයුතු කරද්දී ඔය ඇත්තු රාගයේ මේ ඇතිවන විදිහට ද්වේෂයේ ඇතිවන මෝහයේ ඇතිවන දේවල් හිත වැඩ කටයුතුත් කරගන්නව නේද?
අන්න ඒ වගේ එහෙමයි. අන්න ඒ වගේ පින්වන්ත මහත්මයා ඔය ඇත්තන්ට ඒකෙම අනිත් පැත්ත තමයි යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන උපාය මනසිකාරය කියන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ නුවණින් විමසා බලමින් ඒ විදර්ශනාවට නංවමින් පින්වත්නි ඒ රැකියා දූ දරුවන් කටයුතු ගෙදර දොරේ කටයුතු කරන්න පුළුවන් වෙනදා අකුසල් සිත් ඇති කරගත්තාම රාග දේශ ආදී දාහ පීඩාවෙන් ඔය ඇත්තෝ දැඩිසේ අපහසුටපත් වුණාට මෙදා ඔය පින්වතුන්ට එවැනි අපහසුවක් ඇතිවෙන්න ඒ වෙනුවට කුසල් අරමුණොත් ඒක කටයුතු කරන හින්දා අවශ්‍ය රාජකාරියක් වෙනවා බලනකොට කුසලය තුලම ඉඳලා තියෙන්නේ කුසල ජවනයන්ට කුසල විපාකත් හම්බ වෙනවා ඒ වගේම කෙලෙස් 10 යටපත් වෙලා යන හින්දා මගපල් ලබන්න පුළුවන් විදිහට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදිය තියුණු වෙනවා රැකියාදී ඕන තරංගී ගිහි ජීවිතයට අදාළ දූ දරුවෝ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන ආදී සෑම කටයුත්තක් එක්කම යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්න ධර්මයේ මෙනෙහි කරන් ධර්මයේ ඔස්සේ හිත පවත්වා ගන්න දහම් කරුණු අවබෝධ කරගන්න කටයුතු කරගන්න එය ඔබේ ඉන්ද්‍රිය ධර්මාදිය දියුණු කරමින් ඔබව නිවන් දොරට සමීප කරනවා යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං. තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි මහත්මයා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත මහත්මිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රථම මාර්ගඵලය වන සෝවාන් ඵලයට පත් වූ විට නැවත භාවනා වඩන්නට පටන්ගෙන ඵල සමවත් සෝයයට පත් වී විදර්ශනා වැඩිම දිගටම කළ හැකි නේද ස්වාමීන් වහන්සේ? ඔව් පින්වන්ත මහත්මිය කෙනෙකුට සෝවාන් මාර්ගඵලයට පත්වීම දක්වා මේ විදියට අද කියලා දුන්නා වගේ විදර්ශනාවට නංවා විදර්ශනාව ඔස්සේ ඉදිරියට යමින් කටයුතු කරගන්න පුළුවන් හේතු සම්පත් ඇති නැතිකම අනුව ඒ අය ඉක්මනින් මගපල් ලැබීම හෝ පසුවීම හෝ නැති හේතු සම්පත් උපදවා ගැනීම තියෙන හේතු සම්පත් වලින් ප්‍රයෝජන ලැබීම ආදී විදිහට සෝවාන් මාර්ගයට පත් වෙන්න පුළුවන් ඒ සෝවාන් මාර්ගසිත පහළ වුණාට පස්සේ කෙලෙසුන් නැසා ඒ පින්වතුන්ට ඵලසිත පහළ වෙනකොට පින්වත්නි සෝහාන් මාර්ගඵල ලාභියා වුණේ සෝහාන් ඵල ලාභියා ඉන්පස්සේ තවදුරටත් විදර්ශනා නංවන්නට ඕන සත්පුරුෂ පින්වත්නි ඊළඟ මාර්ගඵල උපදවා ගැනීම උදෙසා ඊළඟ මාර්ගඵල අවබෝධය උදෙසා කටයුතු කරන්නට ඕන. දැන් හිතන්නකෝ එදා උපතිස්ස කෝල්ට දෙන්න පෙර හේතු සම්පත් තිබ්බ හින්දා ධර්ම ශ්‍රවණයේදීම කෙලෙසුන් නැසුවා. කෙලෙසුන් නැසුවා කිව්වේ සෝවාන් මාර්ගයට අදාළ කෙලෙසුන් නැසුවා. දෙදෙනාම සෝවාන් වුණා. සෝවාන් වුණාට පස්සේ දෙන්නම් භාවනා කළා. ඊළඟට ඒ භාවනාදී කටයුතු සිදු කරපු හින්දා පින්වත්නි ඊළඟ මාර්ගඵල උපදවා ගත්තා. අපි මුගලන් මහරහතන් වහන්සේ ඒ කාල සීමාවේ තමයි අර තින මිද්දෙන් එහෙමත් බේසකාලා වනයේදී පීඩා වින්දේ. මේ විදිහට මගඵල උපදවාගත් පසුව ඊළඟ උපදවාගත් නැති මාර්ගඵල උපදවා ගන්නට විදර්ශනා භාවනා වඩන්නට ඕන. අවසානයේදී රහත් භූමිය දක්වාම ඒ විදර්ශනා භාවනා වඩමින්ම කටයුතු කරන්නට ඕන. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ විදර්ශනා වඩන ඒ කාලය තුල ඒට ඊළඟ ඵලයට පත් වෙන්නට යම්කිසි කාලයක් ඕනිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ සමවත් සුවයට ඉන්න කාලයක් ඕනිද කියලා දැනගන්න. පින්වන්ත මහත්මිය යම් පුණ්‍යවන්තයෙක් සෝවාන් මාර්ගයට පත් වෙලා නම් ඉන්නේ. එහෙම නැත්නම් ජාතිසෝතාපන්නෙක් විදිහට භාග්‍යවතුන් වහන්සේ අභියස හෝ අතීතයේදී සෝවාන් වෙච්ච කෙනෙක් නම් දැන් උප්පත්තිය ලැබලා ඉන්නේ. ඒකින ඊළඟ සකදාගාමි මාර්ගයට මේ සෝවාන් මාර්ගඵලලාභියා සකදාගාමි මාර්ගය උපදවා ගැනීම සඳහා කළ යුතු වෙන්නේ මේ නාම රූප ධර්මියෝම විදර්ශනාවට නැන්වීමමයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ දෙවෙනි වාට අවබෝධ කරගත්තා කියන එක තමයි සකදාගාමි භූමිය කියලා කියන්නේ. එතකොට සෝවාන් ඵල සමවතට සමවදින්න පුළුවන්.
ඒ සුවය තමන් තුළ නැති කරගෙන තියෙන කෙලෙසුන් ඒගේ නැති බවත් එක්කේ සුවය විඳින්නට පුළුවන්. හරියට අපි බිම්බිසාර මහරහතුමා කකුල් පලන්නට කලින් අර ආහාර වර්ජනය කළ තියෙන කාලේ සෝහාම් ඵල සමපත් සුවයෙන් සක්මන් කරමින් එහෙම කටයුතු කළා වගේ ඒ සුවේ විඳින්න පුළුවන්. නමුත් ඉතිරි මාර්ගඵල ලබන්න නැත්නම් කාමරාග පටිගියෝ නැති කරගන්නට කාමරාග පටිගයන් නැති කරගත යුතු භාවනා ක්‍රමය වඩන්නට ඕන. භාවනා කළ යුතු වෙනවා. භාවනා කරද්දී තමයි ඒ උතුම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අතීත භවවල දැන් භාවනා නොකර මගපල් ලබන අයට එහෙම ලබන්න පුළුවන්කම ලැබිලා තියෙන අතීත භවවල භාවනාදී කටයුතු සිදු කළ තියෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අතර සමත භාවනාව වඩමින් ධ්‍යාන වඩන්නටත් හැකියි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම පුළුවනි පින්වන්ත මහත්මිය. මහා සංඝරත්නය වැඩි වශයෙන් කරන්නේ ඒකමනේ. මහා සංඝරත්නය අත සුස්ක විදාසක උතුමන් සමතයානික උතුමන් කියන දෙපාසේම වැඩ ඉන්නවා. ඒ පින්බර සංඝරත්නය විසින් විවේකී හැම වෙලාවක්ම යොදවන්නේ සමත භාවනාවලට. උන්වහන්සේලා සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් වැඩ ඉඳිමින් විදර්ශනා භාවනා වඩමින් කටයුතු කරනවා. ඊට අමතර විවේකයක් ලබා ගන්නට කටයුතු කරන සමත භාවනා කරමින් සමත භාවනාවන් වලදී සිත දියුණු කරගෙන දියුණු කරගත සිතින් විස්මිත අභිඥා හැකියාව උපදවා ගනිමින් උන්වහන්සේලා සුවිශේෂී කාරණාවල නියැලෙනවා. සුවිශේෂී හැකියාවන් උපදවාගෙන තමන් වහන්සේලා අතීතය එහෙමත් බලනවා. නමුත් විදර්ශනාව ඉදිරියට යන අතරේදී පින්වත්නි ඒ යුගනන්දකමේ වෙනවා. සමත විදර්ශනා දෙකම කරන එක යුගනන්දකමේ වෙනවා. එය කිරීමට ඉතාමත්ම පහසුයි. යම් මගපලයේම උපදවා ගත්තට පස්සේ සමහර අය නම් පින්වත්නි විදර්ශනා යානිකෝ විදිහටම කටයුතු කරනවා. තවත් සමහර අය සමතක යානිකෝ විදිහටම කටයුතු කරනවා. මහා සංඝරත්නයට බොහෝ සූත්‍ර ධර්ම දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ යුගනන්දකමේට තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේට උදේ දුරකථන ඇමතුමක් ගන්න උත්සාහ කරේ මම ස්වාමීන් වහන්සේ. සමා වෙන්න ස්වාමීන් වහන්සේ අපහසුතාවටපත් වුණා නම්. නැහැ පින්වන්ත මහත්මිය අවශ්‍ය වුණාම කතා කරන්න පණිවිඩයක් තියලා තියන්න. ඒකට කතා කරන්න පුළුවනි. අද උදෑසන බොහෝ දෙනා මොන ගැහෙන්නත් ඒ වගේ භාවනා උපදෙස් ලබා ගැනීම ආදී කාරණාත් රාශියක් තිබුණ හින්දා තමයි සම්බන්ධ නොවුනේ. එහෙමයි හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගීමත් චිරජීවනයේ ලැබේවා. හොඳයි පින්වන්ත මහත්මිය. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පූර්ව කෘත්‍යයෙන් පස්සේ කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වෙනව නම් එතකොට දැන් මේ පත්‍රිකාවේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ ත්‍රිලක්ෂණයේ නැංවීම කියලා. එතකොට දැන් ඒ භාවනා වාක්‍ය තියෙනවනේ මිනිස් ලෝක දෙව්ලොව බඹලොව සතර අපාය ආදී කොතනක එහෙම ඒ ටික තියෙනවනේ. එතකොට මේ භාවනා වාක්‍ය මේ අපේ මේ ලිපිය ආදර්ශයට අරගෙන අපි කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් මේ භාවනා වාක්‍ය ටික හිතට අරගෙන අපි හිතෙන් ඒක මෙනෙහි කරනවද? ඒක කොහොමද විදර්ශනාවට අපි පෙරලා ගන්නේ? බොහොම හොඳයි පින්වන්ත මහත්මිය. ඒක සියලු දෙනාටම උපකාර වෙයි මේ ප්‍රශ්නය. පින්වන්ත මහත්මිය අපි මානානුස්සති භාවනාවෙන් ලබන ප්‍රතිඵල ලැබමින් ඒ ආනිසංස මේ වෙලාවෙ ඉඳන් බුද්ධ විඳින්න පුළුවන් මට්ටමට අපිපත් වෙලා ඒ මානානුස්සති භාවනාව හරි බුද්ධානුස්සති මෛත්‍රී අසුභාදී තමන් වැඩූ භාවනාව ඒ අවසානයේදී කෙලින්ම විදර්ශනාවට යොමු වෙච්චේ මඟ පෙන්වීම තමයි ওই පත්‍රිකාවේ තියෙන්නේ. එතකොට නාම ධර්මයෝ රූප ධර්මයෝ හඳුනා ගන්න වෙනවා. නාම රූප ධර්ම හඳුනා ගන්න දැන් මෙතෙන්දී නාම රූප ධර්මයෝ සනයාසනය පාස ඇතුව නැතුව ගිය බැවින් අනිත්‍යයි කියලා සටහන් කරලා තියෙන්නේ. ওই පින්වතුන්ව එතෙන්ට මේ යොමු කරන්න ප්‍රවේශයක් ලබන්න ආරම්භයක් ලබා දෙන්න. නමුත් නාම රූප ධර්ම කියන එක ඔබට තවම අවබෝධ වෙලා නැහැ. ඔබට වෙන වෙනම තව මේක තේරෙලා නැහැ. නමුත් ඔය ඇත්තන්ට නාම රූප ධර්මයෝ තමයි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න වෙන්නේ.
නාම රූප ධර්ම දකින්න වෙනවා. එතකොට නාම රූප ධර්ම හඳුනා ගන්න වෙනවා. නාම රූප ධර්ම ගැන ඔය ඇත්තු ඒක අනිත්‍යයි විදිහට මෙනෙහි කරලා ඉන්පස්සේ ඒක දුක්ඛයි විදිහටත් මෙනෙහි කරන්න ඕන. දුක්ඛයි විදිහට මෙනෙහි කරද්දී අපි අතර ඉන්න සමහරවන්ට හිතනවනේ දිව්‍ය ලෝක කියන්නේ සැපදායී තැන් කියලා, බ්‍රහ්ම ලෝක කියන්නේ සැපදායී තැන් කියලා. ඒ දිව්‍ය බ්‍රහ්ම ආදී තැන් සැපවත් තැන් කියලා හිතුවට ඒ තැන්වල ජීවත් වෙන හැමෝටම මේ නාම රූප ධර්මයන්ගේ ඇතිව නැතුව යෑම කියන தත්ත්වේ පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඇතිවීම නැතිවීම දෙකින් පීඩාවටපත් වෙන නිසා ඒක දුක්ඛ ධර්ම වෙනවා. එතකොට අනිත්‍ය වුණු දුක්ඛ වුණු ධර්ම තුල අපි ආත්මී මම කියලා දේ මොකද්ද කියලා හෙව්වොත් හම්බ වෙන්නේ අපිට අනාත්ම ධර්මයක්. ආත්මී කියලා දෙයක් හොයාගන්න නෑ, හම්බ වෙන්නේ. එතකොට මේ කියපු ඔය කාරණා ටිකට අදාළව තමයි මුළු ditthi visuddhiyට අදාළ ඔක්කොම ටික විහිදිලා යන්නේ. ඊට පස්සේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න ඕනේ නාම රූප ධර්ම. ඊට පස්සේ දුක්ඛ සත්‍ය වෙන්නේ මෙන්න මේ නාම රූප ධර්ම නැත්තම් පංච උපාදානස්කන්ධේ. ඒ දුක්ඛ සත්‍ය වන නාම රූප ධර්ම හට ගන්නවන කාරණා වෙන්නේ පූර්ව භව තණ්හාවල සමුදය සත්‍ය. එතකොට මේ දෙක නැති කිරීම නිවන. ඒ නිවන් දකින්නට අනුගමනය කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. දැන් මානානුස්සති භාවනාවෙන් කෙලින්ම විදර්ශනාවට යොමු කළ ditthi visuddhiයේ නාම රූප ධර්ම කියන මේ කොටසට ඇවිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ඇවිල්ලා මුළු විදර්ශනා භාවනාවේම අවසානයේ වෙන චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට මෙතෙන්ට මේ පටන් ගද්දිම ඒ කවුණු තමයි මේ කෙටියෙන් තියෙන. එතකොට ඔය සත්පුරුෂයෝ මෙන්න මෙතන මේ කාරණා ටික සිතට අරගෙන ඒ විදිහටම ඔබේ ක්‍රමයට ඔබට වැටහෙන ආකාරයට අවබෝධ කරගන්නයි කටයුතු කරන්න ඕන. ඒකට උපකාර වෙනවා මේ භාවනාවක. සමහරුන් නම් කටපාඩම් කරගන්නවා, සමහරුන් කටපාඩම් කරගන්නේ, සමහරට සිතට ගන්න පුළුවන්. සිතට ගත්තාම Tamanට වැටහෙන්න පටන් ගන්න ආකාරයක් තියෙනවා. ඒ වැටහෙන ආකාරයට පින්වතුන් මේ නාම රූප ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා කටයුතු කරනවා. ඊට පස්සේ පින්වත්නි අර නාම රූප ධර්මයෝ කිව්ව මොනවද කියන එක ඊට පස්සේ විස්තර කරනවා අපි. මේ නාම රූප ධර්ම මොනවද කියලා විස්තර කළා තියෙන මේ වාක්‍ය ඔස්සේ ඔය පින්වතුන් නාම රූප ධර්මයෝ ත්‍රිලක්ෂණයට නංවමින් ඒ අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ නාම රූප ධර්ම වින් වශයෙන් අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ ඔය ඇත්තෝ වින් වශයෙන් අවබෝධ කරගත්ත නාම රූප වල රූපස්කන්ධයත් වෙන වෙනම හොඳට අවබෝධ කරගන්න ඕන. දැන් මුලින්ම නාම රූප කියන වචනේ ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඊට පස්සේ ඔය පින්වතුන් ඊළඟට නාම රූප කියන තත්ත්වයට ඇවිල්ලා නාම රූප වෙන් කරගන්න එක. වෙන් කරගෙන වෙන් කරගත්ත ධර්මවල රූපස්කන්ධයට එන එක. ඊට පස්සේ නාමස්කන්ධයට එන එක. මේ නාම රූප ධර්මයෝ විමසා බලමින් ඔය පින්වතුන් කටයුතු කරගෙන යද්දී ඊට පස්සේ මව කුස පිළිසිඳ ගන්න ආකාරයේ මෙලොව බිහිවන ආකාරයේ ඒ වගේම පඨවි ආපෝ තීජෝ වායෝ ආදී සතර මහා භූත ධර්මයෝ ඒ රූපය හටගන්නන හේතුකාරණා නාම ධර්මය හටගන්නන හේතුකාරණා ආදී විදිහට යොමු වෙන්න ඕන. මෙතෙන්දී විදර්ශනාව පටන් ගන්න තැනට විතරයි යොමු කරලා තියෙන්නේ. තව භාවනා වාක්‍ය තියෙන විදර්ශනාව ඒව ඉදිරියට ලබා දෙනවා. පැහැදිලිද මහත්මයා? පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, වේදනාස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ මෙනෙහි කරන එක, මේ මෙනෙහි කරන කොපමණ කාලයක් මෙනෙහි කරන්න ඕන කියලා තියෙනවද ස්වාමීන් වහන්සේ? සති 2 3 එහෙම කරන්න ඕනද? මහත්මිය ඔබතුමියට රූපස්කන්ධය හොඳටම වැටහෙන්න යන කාලයේ තමයි කාලය වෙන්නේ. සමහර පෙර සංසාරේ භාවනාවට පින්වතුන්ට ඒක පැයක් වෙන්න පුළුවන්. සමහරට මේ දවසක් වෙන්න පුළුවන්. සමහරට දවස් 5ක් 10ක්, සතියක් 2ක්, මාසයක් මාස 3-4ක්, අවුරුදු කීපයක් වුණත් වෙන්න පුළුවන්. ඒක තම තමන්ගේ හේතු සම්පත් අනුව තමයි කාලය පිළිබඳව තීරණයකට එන්න වෙන්නේ. ඒ යම්තාක් කාලයක් තුල පුළුවන් දීක විනාඩි කීපයක්ද, සති කීපයක්, දවස් කීපයක්ද, සති කීපයක්ද, මාස කීපයක්ද ඔය පින්වතුන්ට රූපස්කන්ධය හොඳට අවබෝධ වන පින්වත්නි මේ අවබෝධය වෙන්න ඕන. කටපාඩමින් අනුමාන වලින් දැන ගැනීම නෙමෙයි, අවබෝධ කරගන්න ඕනේ මේ කාරණාව. අවබෝධ කරගත්තාට පසුයි ඔබට ඊළඟ
ඊළඟ පියවරට යොමු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. පොතක් කියවන්න නම් ඒ භාෂාවේ හෝඩිය දැනගන්න ඕන. ඒක හසුරුවා ගන්න දැනගන්න ඕන. පින්වත්නි ඒ වගේ නාම රූප ධර්මයෝ වින් වශයෙන් දැනගෙන ඒ පටිච්චසමුපාදයට නන්වා කටයුතු කරන්න නම් ඔය පින්වත්තුන් රූප වෙන වෙනම නාම වෙන වෙනම හොඳට දැන හඳුනාගෙන අවබෝධ කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ දැන් පටන් ගත්ත ගමන් වගේ අපිට නාම රූප ධර්ම තේරුම් ගන්න තරම් අපේ සිත සමාධිය ගොඩනැගිලා නැහැනේ. අපිට එහෙම නාම රූප ධර්ම වෙන් කරගන්න හොයාගන්න බැහැනේ ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම මෙනෙහි කර කර දිගට යනකොට තමයි අපේ හිත සංසිඳිලා මෙහෙම නාම රූප ධර්ම අපිට මතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් පින්වන්ත මහත්මිය ඒක එහෙම වෙන්නේ. මොකද දැන් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු චිත්ත ස්වභාවයක් නේ තියෙන්නේ. සමහරවට සමහරුන්ට නිතර කේන්ති යන ස්වභාවයකට හිතේ පුරුදු තියෙන්න පුළුවන්. සමහරුන්ට රාග ආදී විදියට, ඊර්ෂ්‍යා මාන ආදී විදියට, තවත් සමහරුන්ට අරමුණෙන් අරමුණට හිත දුවන විදියට, තවත් සමහරුන්ට নানা ආකාර විදියට මේ වෙදි හිතේ පුරුදු ඇති. සිත දමනය කරගන්න එපාය. විවිධ තැන්වල විවිධ අරමුණු ඔස්සේ යන සිත බුද්ධානුස්සමති ආදී භාවනා වලින් පූර්ව කෘත්‍යයන් කළ පූර්ව කෘත්‍යයන්ට අදාළ භාවනා 4 කරලා පුහුණුව ලබා ගන්නකොට යෝග්‍ය තත්ත්වයට පත් වෙනවා මේ දේ කරන්න පුළුවන් විදිහට. යෝග්‍ය තත්ත්වයට පත් වුනහම ඔය පින්වතුන් පුරුදු වුණාට පස්සේ තීරුම් ගත්තට පස්සේ අපහසුයක් නැතුව මේ කවුණු හොඳටම අවබෝධ කරගෙන බොහෝම සුවයක් වගේම කියන්න බැරි තරම් සතුටක් ඇති වේවි. නමුත් මුලින්ම දුෂ්කර තැන වෙන්නේ මේ නාම රූප තේරුම් ගන්න අවස්ථාව. මොකද නාම රූප ධර්ම තේරුම් ගන්න අවස්ථාව කියන්නේ අපි අමුතු ලෝකයකට ගියා වගේ. දැන් අපි හිතන් ඉන්නේ ආත්මය මම කියලානේ. ආත්මය මම කියලා දෙයක් නෑමයි මේ තියෙන නාම රූප ධර්මමයි කියලා තියෙන දෘෂ්ටිය වෙනස් කරගෙන ඒ තියෙන తත්වය අවබෝධ කරගන්න කටයුතු කරන එක විතරයි ටිකක් දුෂ්කර තැනක තියෙන්නේ. මුළු විදර්ශනා භාවනා මාර්ගයේම යම් දුෂ්කර තැනක් තියෙනවා නම් ඒ පින්වත්නි මේ ditthi visuddhiය සම්පූර්ණ කරගන්න එක. පටිච්චසමුප්පාද ධර්මයේ නෙමෙයි. දුෂ්කර තැන වෙන්නේ මේ ditthi visuddhiය සම්පූර්ණ කරගන්න එකයි. දුක්ඛ සත්‍ය වෙන පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න එක තමයි දුෂ්කර තැන, අමාරු තැන. ගැඹුරුම තැන වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ. එතකොට ඔය පින්වතුන් දවස් කීපයක් මේ ඔස්සේ ගෙවනකොට ඔබට යම් කිසි තැනකින් මේක ලිහෙන්න පටන් ගනී. සමහරුන් නම් ඉක්මනින් ලියා ගන්න පටන් ගන්න තේරුම් ගන්නවා. සමහරුන්ට දවස් කීපයක් යද්දී හරි මේක ලිහෙන්න තේරුම් යන්න වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහෙන්න පටන් ගන්නතර පස්සේ පැටලිච්ච නූල් බෝලයක් එක තැනකින් ලියන්න පටන් ගත්තාම ඔක්කොම ලියාගෙන යන්න පුළුවන් වගේ. ඉන් පස්සේ අපහසුයක් නැතුව ඔය පින්වතුන්ට පැටලිලා තියෙන ගැටේ ලිහුණාම ඔක්කොම ඉක්මනින්ම ලියා ගන්නට හැකියාව ලැබේවි. පින්වත්නි ආත්මය කියලා හිතන් ඉන්න දෘෂ්ටිය වැරදි. ඒ වෙනුවට නාම රූප ධර්ම කියන ඒ සැබෑවටම පවතින ධර්මතා සමුදාය තීරුම් ගන්න ඕන. ඔය ගැටය ඔබ ලියා ගත්තාට පස්සේ ඔය ඇත්තන්ට සුවසේ භාවනා කටයුතු කරන්න පුළුවන්. තේරුණා. අවබෝධයක් ලැබුණා. හොඳයි පින්වත් මහත්මිය. හොඳයි සත්පුරුෂ පින්වත්නි, මේ වගේ ප්‍රශ්න හරි බලන්න හැමෝටම හරිම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම අලුත් පින්වතුන්ට කරන මේ වැඩසටහන හින්දා පින්වත්නි මේ වගේ තැන්වල වැඩි වශයෙන් ඔබ හැසිරෙමින් කතා බස් කරන්න වෙනවා. අනිත් පින්වතුන්ට තියෙන ගැටලු අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත මහත්මිය. ස්වාමීන් වහන්සේ සතර ආරක්ෂක භාවනා වඩද්දී වෙන වශයෙන් උත්සාහ කරද්දී නමුත් සමහරක් වෙලාවට මෛත්‍රී භාවනාවට නොදැනීම වැඩිපුර කාලයක් ගත වෙද්දී ඒක එහෙම කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඒක 4 කාලය වෙන් කරගෙනම ඒ කියන්නේ දැන් පැය භාග කරනවා නම් වෙන වෙනමම කරන්න ඕනේද? නැත්නම් එකක් වැඩිපුර නොදැනීම වැඩෙනවා නම් ඒ සඳහා කාලය ගත කරාට කමක් නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි පින්වන්ත මහත්මිය. කොයි වෙලාවකවත් නොදැනීම වැඩෙන්න කියන පුරුද්ද ඇති වෙන දින්නේ එපා චිත්ත සන්තතියට. සිත Tamanට ඕන විදියට හසුරවා ගන්න ඕන. හිත පුරුදු කරන්න ඕන. හිතට හොඳ පුහුණුවක් ලබා දෙන්න ඕන. සිත හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. පින්වන්ත මහත්මිය කල යුත්තේ වෙන්නේ
යම් කාලයක් වෙන් කරගන්න දැන් භාවනා මුලින් පටන් ගන්න අය වැඩි කාලයක් පූර්ව කෘත්‍යයන් සහ ඒ පූර්ව කෘත්‍යයන් වලට අදාළ භාවනාවලනේ හැසිරෙන්නේ. ඉන්පස්සේ භාවනා කටයුත්ත හොඳට පුරුදු පුහුණු වෙලා විදර්ශනාව බොහෝ වේලාවක් කරන්න පුළුවන්කම ඇති වෙද්දී පූර්ව කෘත්‍යයන් කාලය ටික ටික අඩු කරනවානේ. අඩු කරලා විදර්ශනාවේ කාලය ටික ටික වැඩි කරගන්නවානේ. වැඩි කරගෙන අවසානයේදී පූර්ණකාලීන විදර්ශනාවට යොමු වෙලා කටයුතු කරන තත්යකට තමන්ව දියුණු කරගන්නවානේ. එතනදී පින්වන්ත මහත්මිය බුද්ධානුස්සති මෛත්‍රී අසුබ කියන භාවනාකම හතරම වඩන්න ඕනේ. සමහරුන්ට ඒක පහසු වෙනවා මුලින්ම බුද්ධානුස්මතිය ටික දවසක් වඩලා ඉන්පස්සේ මෛත්‍රී භාවනාව ටික දවසක් වඩලා ඉන්පස්සේ අසුබ භාවනාව ටික දවසක් වඩලා ඉන්පස්සේ මානානුස්සති භාවනාව ටික දවසක් වඩලා ඉන්පස්සේ ඒ හතරම කෙටියෙන් අරගෙන සුළු වේලා බැගින් වඩලා චිත්ත සන්තතිය සකස් කරගෙන විදර්ශනාවට යොමු වන එක. දැන් අපි ওই පින්වතුන්ට බහුතරයක් කියලා දෙන්නේ ඒ ක්‍රමයට. නමුත් තවත් සමහරුන්ට පුළුවන් පින්වන්ත මහත්මිය වෙන් කරගන්නේ විනාඩි 20ක් නම් විදර්ශනා භාවනාවට පූර්ව කෘත්‍යයන් වලට අයිති සතර ආරසක භාවනාවට විනාඩි 5ක් බුද්ධානුස්මතිය වඩන විනාඩි 5ක් මෛත්‍රිය වඩන විනාඩි 5ක් අසුබේ වඩන විනාඩි 5ක් විතර මානෙ වඩන. එහෙම සතර ආරසක භාවනා වඩනකොට ආනිසංස භාවනා කාල සීමාව තුළදී ඇත්තෝ ලබා ගන්නවා. ඉන්පස්සේ ඒත් විදර්ශනාවට යොමු වෙනවා. එතකොට භාවනා ක්‍රම හතරම කරලා විදර්ශනාවට යොමු වෙලා බුද්ධානුස්මතියෙන් සද්ධා උපදවා ගන්නවා. මෛත්‍රියෙන් පින්වත්නි තරහ යෑම නැති කරගෙන මෛත්‍රිය උපදවා ගන්නවා. රාගාදී භයානක තත්ත්වයේ හිතින් නැති කරගෙන අසුබ සංඥා උපදවාගෙන පිළිකුල විදියට ඇති කර ගන්නවා. ඒ වගේම මාන සතිය ඇති කරගෙන මාන සංවේගී උපදවා ගෙන නුවණැස ඇති කර ගන්නවා. එහෙම චිත්ත සන්තතිය තදංග ප්‍රහාණ විදිහට මේ අකුසලයන්ගෙන් මුදවා ගත්තාම මේ කුසලයන් හින්දා අකුසල ධර්ම වටපත් කරගත්තාම විදර්ශනා භාවනාව අපහසුයක් නැතුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය දුර්වල කෙනෙක්ගේ සාමාන්‍යයෙන් තමන්ව දියුණු කරගත නැති කෙනෙක්ගේ චිත්තසංතතියේ තියෙන්නේ ඕනෑ වෙලාවක ඕනෑම අරමුණක් ඔස්සේ පවත්න විදිහ අපි මේ භාවනා අරමුණට යොමු කරන්න කොච්චර උත්සාහ කළත් නොදියුණු තමන්ව පුරුදු පුහුණු කරගත නැති දියුණු තත්ත්වයට පත් කරගත නැති අයට වෙනත් අරමුණු තමයි බහුතරයක් එන්නේ. මේ සතර ආරසක භාවනාවන් එක වෙනම අරගෙන කළත් හතරම එකට විනාඩි 5 හෝ 10 හෝ පහසු විදිහට අරගෙන කළත් එහෙම නැත්නම් මේ සතර ආරසක භාවනාවන්ගෙන් එක් භාවනාවක් වඩලා විදර්ශනාවට යොමු වුණත් ඒ කරන්න පුළුවන් ආකාරය තියෙනවා. නැත්නම් කෙලින්ම විදර්ශනාවට යොමු වෙලා වුණත් කරන්න පුළුවන්. ඒක කරගෙන යනකොට ඇතිවන බාධාවලදී තමයි මේදී කල යුතුයි මේකයි අඩුපාඩු වෙලා තියෙන්නේ මේක සිදු වුණොත් හොඳයි ආදී විදිහට දැනගන්න පුළුවන්. නමුත් කිසිම අපහසුයක් ඇති නොවන ආකාරයේ වෙන්නේ මේ විදිහට සතර ආරසක භාවනාව වඩා කෙලින්ම විදර්ශනාවට යොමු වන එක. ඉතින්දි කාලයේ පිළිබඳව ඔබතුමියට දැනෙන ආකාරයට ඒක තීරණය කරන්න. හතරම විනාඩි කීපේ බැගින් කරලා විදර්ශනාවට යොමු වෙනවා නම් ඒ බොහෝ පහසුවක් වෙනවා. නමුත් ඒ තරම් පහසුවෙන් යන්න අපහසු සමහර ඇත්තන්ට හිත එක අරමුණකට ගන්න අමාරු නම් හතරකට යොමු වෙන එක බොහොම අමාරු හින්දා මුලින්ම බුද්ධානුස්මතිය ටික දවසක්, අසුබේ ටික දවසක්, මානේ ටික දවසක්, මෛත්‍රී ටික දවසක් ආදී විදියට වඩලා පුරුදු පුහුණු කරගෙන විදර්ශනාවට යොමු වීම සුදුසුයි. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි පිළිතුරු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ මේ සතර ආරක්ෂක භාවනාව තුළ අපි ශක්තිමත් වෙලා නිවරණ ධර්මයන් යටපත් කරගෙන ඒ තුලින් ශක්තිමත් වෙලා මන්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ආනාපාන භාවනාව තුළට ගියේ. ආනාපාන සති භාවනාව තුළින් හොඳ ඒකාග්‍රතාවයක් ලබාගෙන මේ එක අරමුණක හිත පවත්වා ගන්න. ඉතින් මේ භාවනාව තුළ තමයි හිටියේ. ඉතින් ඉතින් එහාට මොකද්ද කරගන්න ඕන ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් පස්සේ සතර ආරක්ෂක භාවනාව?
ඕපින්වන්ත මහත්මා ඔබතුමාට ගැලපෙන විදිහට ඔබතුමා තෝරගත්ත සතර ආරස්සක භාවනාවන්ගෙන් පස්සේ ආනාපාන සති භාවනාවේ විදර්ශනාවට යොමු වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඉතින්දී ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන උපදවා ගන්නේ නැතුව විදර්ශනාවට යොමු වෙද්දී ඒ ආස්වාස ප්‍රස්වාස වාතයේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජාදී ඒ தත්ත්වයේ දැනහන්නාගෙන විදර්ශනාවට යොමු වෙන්න ඕන. එහෙම සුස්ක විදර්ශකයෙක් විදිහට ආනාපාන සතිය යොමු වෙනවා නම් එහෙම නැත්නම් පින්වන්ත මහත්මයා පුළුවනි ආනාපාන සති භාවනාවෙන්ම උපචාර සමාධි වලින් පස්සේ ධානය ආදී උපදවාගෙන විදර්ශනාවට යොමු වෙන්න. එතනදී ධානය උපදවා ගන්නකොට ඒ කායානුපස්සනාව පළවෙනි හතරේදී උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති පහු කරගෙන බොහෝම සුවදායී තත්ත්වයේ තුල කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයෝ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග බලයෙන් ප්‍රහාණය කරගෙන පින්වන්ත මහත්මයා ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධානයේට සමවැදලා ප්‍රථම ධානයෙන් අවදි වුණාට පස්සේ ඒ ප්‍රථම ධානයේ සමාපatti සුවීට ඒ අදාළ නැත්නම් ඒ ප්‍රථම ධානය සමාපatti සුවීට පාදක වෙච්ච ඒ නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මෙනෙහි කරමින් මේ ආකාරයට විදර්ශනාවට යොමු වෙන්න ඕන. එතෙන්දී වෙනසකට තියෙන්නේ ප්‍රථම ධාන ආදී ධාන උපදවාගෙන ධානයට පාදක විච්ච ධර්ම කාරණා ඒ නාම රූප ධර්ම විදර්ශනාවට නංවදී නාම ධර්ම තමයි එතෙන්දී පහසු විදර්ශනාවට නංවන්න. මොකද හිතේ දියුණුවත් එක්ක පැහැදිලිව ප්‍රකටව හොඳටම දැනෙනවා මේ වෙලාවේ නාම ධර්මයෝ. ඒ නාම ධර්මයන්ගෙන් විදර්ශනාව පටන් අරගෙන රූප ධර්ම වලටත් ඇවිල්ලා නාම රූපයෙන් පටන් ගන්න ඕන. ධානය උපදවා ගත්තේ නැති පින්වතෙක් හෝ පින්වතියක් කරන්න ඕන. නාම ධර්ම හොඳින් දන්නේ නැති හින්දා දියුණු නැති හින්දා ඒ උදවියට රූප ධර්මය හොඳින් දන්නේ පේන්නේ දැනෙන්නේ රූප ධර්ම වලින් විදර්ශනා පටන් අරගෙන කටයුතු කරන්න ඕන. සුස්ක විදර්ශකමේදී අපි රූපස්කන්ධයේ අරගෙන මුලින්ම රූප ධර්ම වලින් පටන් අරගෙන කරන ක්‍රමයේ කියලා දුන්නේ ඒකයි. ධානලාභීෙක්ට නම් ධානලාභියාට නාම ධර්ම වලින් කටයුතු කරන්න පුළුවනි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පැහැදිලි නේද? පැහැදිලි. හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් මේ විදර්ශනා භාවනාව වඩන අතරේ සක්මන් භාවනාව කරොත් ඒක කරන්නේ කොහොමද? පින්වන්ත මහත්මිය විදර්ශනා භාවනාව වඩනකොට සක්මන් භාවනාවේදී කරන්න පුළුවන් වෙන්නේ අපිට පාදය ඔසවනවා යවනවා දිගහරිනවා පාත් කරනවා තබනවා තද වෙනවා කියලා අවස්ථා කීපයක් තියෙනවානේ. ඒ අවස්ථා කීපය ඔස්සේ සිත එකඟ කරගන්න ඕන පාදයේ සැබෑ ඒ කාරණා ටික ඒ වම් පාදයේ වේවා දකුණු පාදයේ වේවා ඔසවනවා යවනවා දිගහරිනවා පාත් කරනවා තබනවා තද කරනවා ආදී විදිහට හිත එකඟ කරගෙන ඊට පස්සේ ඒ යටිපත්ලාදී ඒ පොළොවට එකතු වෙන ස්වභාවයේ තද ගතිය දැනනවා. ඒ තද ගතිය පඨවි ධාතුව බවත් ඒ වගේම ආපෝ තේජෝ වායෝ ස්වභාවයනොත් මේ රූපස්කන්ධයේ බවත් මේ රූප ධර්මයෝ සනයසනය පාස ඇතිව නැතු යන ධර්මතා බවත් ඒ ආදී විදිහට සක්මන් කරමිනොත් විදර්ශනාවට නන්වා ගැඹුරු විදර්ශනාව ඔස්සේ සක්මන් කරන අතරේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. සක්මන්ට යොමු වෙද්දී අර පුරුදු නැති හින්දා පාදයට හිත යොමු කරලා කටයුතු කරනවා. ඊන් පස්සේ ගැඹුරු විදර්ශනාව ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. සමහරුන්ට නම් පරියංක භාවනාවෙන් පස්සේ පාදයේ මේ ඔසවනවා යවනවා ආදී ස්වභාවයටම අවධානය යොමු කරන්න නැතුව ගැඹුරු විදර්ශනා කාරණාම සක්මන් භාවනාවේදීත් වඩන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් අහන්න පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ටික එකක් මම අහන්නද පොඩි දෙයක්. මේ ආනාපාන සති භාවනාවෙන් අපි ස්වාමීන් වහන්සේ දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ විදර්ශනාවට ඇවිල්ලා මේ විදර්ශනාව තුළින් ඊට පස්සේ දිගටම විදර්ශනාවට
මේ පැමිණිලා ආනාපාන සතිය අතරලා දැම්මොත් මොකද්ද ඒක ගැටලුවක් වෙයිද? නෑ පින්වන්ත මහත්මයා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබතුමාට විදර්ශනාවට ආනාපාන සති භාවනාවෙන් ඇවිල්ලා කටයුතු කරනකොට දිගටම සුවසේ මඟපල් ලබා සසරින් එතර වෙන හැකියාව ලැබෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ ආනාපාන සති භාවනාව අංග සම්පූර්ණ ධ්‍යාන ඔක්කොම උපදවා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක්. එතකොට ධ්‍යාන උපදවා ගෙනනම් විදර්ශනාවට යමු වුණේ ඒ උපදවාගත් ධ්‍යානයේ විතරයි පිරිහෙන්නේ නැතුව තියෙනවා නම් නැවත සමාධින්න පුළුවන්කම එහෙම ඇති වෙන්නේ. පිරිහුණොත් ඒක නැති වෙලා යනවා. ධ්‍යාන උපදවාගෙන ඉස්සරහට ගිහිලා අභිඥා වුණත් උපදවා ගන්න පුළුවන් ආනාපාන සති භාවනාවේදී පින්වන්ත ඔබතුමාට ඒ ලොකු පහසුවක් වෙනවා. යුගනන්ද ක්‍රමයටම යන්න පුළුවන් නම් ඒ වගේ ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන් කෙනෙක් කියලා කියන්නේ ඒක හරිම සුවිශේෂී තැනක්. එතකොට ඒ අයට විදර්ශනාත් කරනවා ආනාපාන සතියෙන් ඊතුරු ධානාදියත් උපදවා ගන්නවා. මේ ඒ කියන්නේ යුගනන්ද ක්‍රමයට දෙපැත්තෙන්ම කටයුතු කරමින් යනකොට දෙපැත්තෙන්ම ලබන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරගෙන මඟපල් ලැබිය හැකියි. සිත දියුණු කරගෙන අභිඥා ආදී උපදවා ගත හැකියි. දෙපැත්තෙම කටයුතු කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. පින්වත් ස්වාමීන් වහන්සේ ඔව් පින්වන්ත මහත්මයා පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධාතු ආයතන ස්කන්ධ භාවනාව උදයවැය වශයෙන් සහ ලක්ෂණ වශයෙන් දැකීම පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් ඔව් වහන්සේ? පින්වන්ත මහත්මයා අපි ඉදිරියට ඒක විස්තර කරලා දෙනවා. නමුත් අද අපි ওই පින්වතුන්ට කෙටියෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. උදේවැය කියලා කියන්නේ පින්වන්ත මහත්මයා ඇතිව නැතුව යෑමට අනිත්‍ය ධර්මයට නමක්. එතකොට ඇතිව නැතුව යන ස්වභාවය උද්‍යාවයේ ස්වභාවය අපි විදර්ශනාවට නම් වනකොටම නාම රූප ධර්මයන්ගේ දකිමින් මුළු ditthi visuddhiය පුරාම ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට කටයුතු කරන ලක්ෂණය කියන්නේ ත්‍රිලක්ෂණයට නම. එතකොට පින්වන්ත මහත්මයා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට නාම රූප ධර්මයෝ ත්‍රිලක්ෂණයට නන්වා කටයුතු කරන්න ditthi visuddhiය කියන විදර්ශනාව පටන් ගත්ත මොහොතේ සම්පූර්ණයෙන්ම අපි කටයුතු කරගන්නේ දිගටම. ඉන්පස්සේ පටිච්ච සමුප්පාද ධර්මයේදී ටිකක් අපෙන් බැහැරට යනවා. පටිච්ච සමුප්පාද ධර්මයේදී මේ අවබෝධ කරගත් දුක්ඛ සත්‍යයට අදාළ මේ පංච උපාදානස්කන්ධී ක්‍රියාකාරීත්වය එතෙන්දී අවබෝධ කරගන්නේ. ඊට පස්සේ තවදුරටත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් පහු වුණාට පස්සේ නැවතත් අපි අර බැහැරට ගිය ඒ ත්‍රිලක්ෂණයට පැමිණලා උදයාවේ ඔස්සේ තවදුරටත් ඉදිරියට කටයුතු කරන්නට වග බලා ගන්නවා. ඉතින්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ආරම්භයේ පටන් අවසානයේ දක්වාම අත්‍යවශ්‍යම කාරණා වෙනවා විදර්ශනා භාවනාවේදී. ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදා ඥාන දර්ශනයේ විසුද්ධිය මේ සෝවාන් මගට පළවෙනි මේ සෝවාන් මාර්ගඥාණයට උපකාරී වීමක් වෙනවද වැඩි වශයෙන්? පින්වන්ත මහත්මයා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය විතරක් නෙමෙයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට උපකාර වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය විතරක් නෙමෙයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට කාංකා විතරණ විසුද්ධිය උපකාර වෙනවා. කාංකා විතරණ විසුද්ධිය විතරක් නෙමෙයි ඒට ditthi විසුද්ධිය උපකාර වෙනවා. එතකොට ditthi විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්න ඊට පස්සේ තමයි පින්වන්ත මහත්මයා නාම මහ විදර්ශනා ඥාන ඔස්සේ ඉදිරියට කටයුතු කරනකොට බෝධිපාසක ධර්මාදී තමන් තුළ මේ වෙද්දි බලවත් දියුණු වෙමින් පවතින හින්දා ඒ සත්පුරුෂ නුවණැත්තන්ට හැකියාව ලැබෙන්නේ ඉදිරියේදී සංකාරූපේක්ඛා ඥානයෙන් පස්සේ මගඵල උපදවා ගන්නට කෙලෙසුන් නසන්නට ඉන්ද්‍රිය ධර්ම දියුණු වන විදිහක් තියෙනවා. ඒ වගේම කෙලෙසුන් නසන ආකාරයක් තියෙනවා. ඒ විදිහට මේ පින්වන්ත මහත්මයා කටයුතු කරනා සිද්ධ වෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අත්‍යවශ්‍යයි. මේ විදර්ශනා මාර්ගයට විදර්ශනා මාර්ගයේ ditthi විසුද්ධිය ආදී පියවරවල වල ඉදිරියේදී හම්බ වෙන තැනක් තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් පින්වත්නි ඔය ඇත්තන්ට දැන් හැම කවුණක්ම පැහැදිලි වෙනවා ඇති නේද?
හොඳයි. ඊටාම निराවුල් වගේම ඔය ඇත්තන්ට ඊටාම සරලව අතිශයින්ම සරලව මේ කියලා දෙන්නේ. ඔබට රැකියාව, ව්‍යාපාර, දූ දරුවන්ගේ කටයුතු සහ හැමදේමත් එක්ක ගිහි ජීවිතයේ සම්බරව පවත්වාගෙන මේ කටයුතු කර ගන්න තියෙන්නේ. පින්වත්නි, අච්චර තරුමුණු පුරන් ප්‍රමාණයක් ලබාගෙන දරුවෝ 20 ගාණක් ලබාගෙන අපේ විසාකා මහෝපාසකා සිටු කමුත් කරමින් සෝවාන් වෙලා කටයුතු කළා. ඒ වගේම අපේ අනේපිරි සිටුතුමා සිටුකම් කරමින් සෝවාන් වෙලා කටයුතු කළා. බිම්බිසාර මහරජුරෝ රටක් පාලනය කළේ සෝවාන් මාර්ගයටපත් වෙලා. පින්වත්නි, ඔය ඇත්තන්ට ඉතින් රටවල් පාලනය කරන්න නෑනේ. ඔය පින්වතුන්ට තියෙන ගෙදර බලා ගන්න. ඉතින් සංඝ රත්නයත් ඔය අපූර්වට ශිෂ්‍යයෝ හදලා ඒ ශිෂ්‍ය රත්නයන්ට උගන්වලා එහෙම කටයුතු කරමින් කටයුතු කරන්නේ ඒ ඔබට පින්කමක් බවට පත් කරගන්න. හරියට සංඝ රත්නයේ Tamanට පින්කමක් කරගෙන තියෙනවා වගේ දූ දරුවෝ අඹසැමි ජීවිතය කල්යාණ මිත්‍රයින්ගෙන් පිරුණු එකක් බවට පත් කරගන්න. ඔබේ හොඳම කලණ මිතුරා ඉන්නේ ඔබේ සමීපයේ. ඒ කාලෙ මිතුරා පුතා හෝ දුව හෝ ස්වාමියා හෝ භාර්යාව හෝ දැනට ඉන්න සමීපතමයෙක් හෝ එහෙම නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හෝ ඒ ආදී විදිහට කටයුතු කරගන්න. පින්වත්නි, ඔය සත්පුරුෂයෝ හැම මොහොතකදීම කෙලෙස් යුද්ධයේ පරාජිතයෙක් වෙන්න එපා, කෙලෙස් යුද්ධයේ ජයග්‍රාහකයෙක් වෙන්න. මේ මොහොතේ ඔබට වද දුන්නේ ද්වේෂය නම් ද්වේෂය මේ මොහොතේ යටපත් කරන්න පුළුවන් විදිහේ හැකියාවක් ඔය ඇත්ත තුළ ගොඩ නැගෙන්නට ඕන. මේ මොහොතේ ඔබ විනාශ කළේ ඔබේ කුසල චිත්ත සන්තතිය විනාශ කළේ කාමයේ රාගය නම් ඒ රාගය යටපත් කරලා ඒක නැති කරලා නැවතත් පින්වත්නි ඔය ඇත්තෝ අසුබ සංඥාදී ඇති කරගෙන චිත්තසංතතිය පිරිසුදු කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඔය ඇත්ත හැම මොහොතක මොන අකුසලයෙන් ඔබගේ චිත්තසංතතිය දූෂණය කරන්න හැදුවත්, අපිරිසුදු කරන කිලිටි කරන්න හැදුවත්, ඔබ එයට විරුද්ධ කුසලයෙන් ඒ අපිරිසුදු කරන කිලිටි කරන දූෂණය කරන ඒ භයානක කෙලෙස් ධර්මේ නැති කරගනිමින් ඔබ කුසල ජවනයන්ට කුසල විපාක ලැබෙන ආකාරයේ තීරුම් අරගෙන සෑම මොහොතක්ම පින්කමක් බවට පත් කරගෙන කටයුතු කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ අභිධර්ම පන්තියේ තිබ්බ ගැටලුවක් අහන්නද මට ඉද අහන්න බැරි වෙච්චා. පින්වන්ත මහත්මයා, අද වැඩසටහන මේ භාවනාවට අදාළයි. අද වැඩසටහන ඒ උත්සව පවත්වා ගනිමු. මොකද අපි පුංචි ඉඩක් හෝ දුන්නොත් අනිත් අයත් එහෙම අහනකොට අපේ වැඩසටහන් මානෙ වෙනස් වෙනවා. නේද ධම්මික මහත්මයා? හරි ස්වාමීන් වහන්සේ. හරි හරි. තිරුවන් සරණයි පින්වත් මහත්මයා. ස්වාමින් වහන්සේ, විදර්ශනා භාවනාව වඩන ලිපි වලින් අපි ළඟ තියෙන්නේ තාම රූපස්කන්ධය ගැන ලිපිය විතරයි. හොඳයි පින්වන්ත මහත්මිය, මම ඉතිරි ලිපි ටිකත් ඉක්මනින් ලබා දෙන්නම්. හොඳයි ස්වාමී. හොඳයි පින්වන්ත මහත්මිය, ඒ ටික ලබා දෙන්නම්. ඔය පින්වතුන් ඒ කටයුතු කරගන්න සුවදායි විදිහට. පින්වත්නි, මේ සසර භයානකයි. ඔය ඇත්ත හරිම පුණ්‍යවන්තයි. ඔය ඇත්තන්ට හැකියාව ලැබිලා භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ දුර්ලභ කාලවකවානුවේ පින්බර පුණ්‍යවන්ත පිරිසක් වශයෙන් මනුස්ස ජීවිතය ලබාගෙන මිත්‍යා දෘෂ්ටික තැනක උපදින්න නැතුව යහපත් සුන්දර ඒ මව්පිය සහ ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන පින්බර රටක පින්බර පිරිසකගේ ඇසුර ලැබමින් පින්වත්නි කටයුතු කරන්න. ඒ ඔබේ පෙර පින් බලයයි. ඔය පුණ්‍යවන්තයෝ මිනිස් ජීවිතයේ අපත යන්න දෙන්නේ නැතුව කටයුතු කරගන්න තව ටික කාලයයි ඔබට තියෙන්නේ. තරුණ අයට වුණත්, මැදිවියේ අයට වුණත්, මහලු අයට වුණත් ජීවත් වෙන තියෙන කාලය බැලුවාම ඉතා කෙටි කාලයයි තියෙන්නේ. ආයුක්කේ, කම්මක්කේ, උභයක්කේ, උපච්ඡේදයේ කොයි විදිහට යන්න වෙයිද නැහැ. ඉක්මනට කටයුතු කර ගැනීමයි කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි. තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ මම මෙන්න මෙහෙම දෙයක් මම සාමාන්‍යයෙන් කරනවා විතර. ඒ කියන්නේ දැන් මරණානුසුතිය හරහා තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මම මෙහෙම හිතනවා දැන් මේ මම මේ මොහොතේ මැරෙන්න යනවා. කියන්නේ මම දැන් මැරෙන මොහොත ගැන හිතනවා. මේ මොහොතේ මැරෙන්න මම දැන් ලෑස්තිලා ඉන්නේ. කියන්නේ එක්ක අසනීපෙන් හරි නැත්නම් ඇක්සිඩන්ට් එකක් වගේ අවස්ථාවකින් දැන් අම්මට විනාඩියක් දෙකක් වගේ නම් ජීවත් වෙන්න තියෙන්නේ. ඒ தත්ත්වය මං හිතෙන් ඇති කරගන්නවා. ඇති කරගෙන මම බලනවා මේ මම මැරෙන්න මේ වෙලාවේ ලෑස්තිද කියලා.
ඉතින් එහෙම වෙලාවට ඇත්තටම තියෙන තරහවල් කේන්ති වගේ දේවල් තියාගන්න එක හොඳ නෑ නේද? එතකොට ඒ වගේ ඒ හිත මේ මම හිතන්නේ අපේ ධර්මයට ඉක්මනට උනන්දු කරන ගතියක් තියෙනවා. ඒ වගේ තැන්ම මෙනෙහි කරනකොට. ඒක කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? ඒ වගේ ක්‍රමයක්. පින්වත් මහත්මයා තිරුවන් සරණයි. පින්වත් මහත්මයා එහි වරදක් නැහැ. එය මේ විදර්ශනාවට යම් ආකාරයකට බැස ගැනීමක් යොමු වීමක් මානෙ මෙනෙහි කිරීමක් ඒ වගේම ඒ පින්වත් ඒ පින්වන්ත මහත්මා පහසුවක් වෙනවා ඉදිරි කටයුතු කරගෙන යන්න නුවණැස දියුණු වෙන්නේ එක හේතුවක් වෙනවා. ඒ ප්‍රවේශයේ මහ විශාල කරුණාකාරණා රාශියක් අවබෝධ කරගන්න පුළුවන් හොඳ ආරම්භයකුත් වෙනවා. එහි ගැටලුවක් නැහැ. නමුත් ගැඹුරට පැමිණිය යුතු වෙනවා අපි මේ පෙන්වන මාර්ගයන් ඔස්සේ. ඔව් තිරුවන් හොඳයි සත්පුරුෂ පින්වත්නි අද දවසේදීත් ඔය පුණ්‍යවන්තයෝ උතුම් ධර්මයේ හැසිරුණා. ඒ වගේම මානානුස්සති භාවනා කමඨහන් ලබා ගත්තා. ධර්ම සාකච්ඡා හා සම්බන්ධ වුණා. අපි වැඩසටහන අවසන් කරන්න කලින් ඔබට තව ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඊළඟ මේ සතියේ මේ විදර්ශනා සම්බන්ධ ලිපියක්ද ලබා දෙන්නේ? ඔව් පින්වන්ත මහත්මයා දැන් සතර ආරාසක භාවනා අවසන් වුණානේ. දැන් ඊට පස්සේ දිගටම තියෙන විදර්ශනාව. ඔය ඇත්ත යෝග්‍ය තත්ත්වයේ ඉන්න ඕන. මොකද විදර්ශනාවට යොමු වෙලා ගැවසෙන්නේ ගැඹුරු තැන්වල හින්දා ලබන සතියේ ඉඳලා පින්වන්ත මහත්මයා විදර්ශනාව තමයි දිගටම කෙරෙන්නේ. හරි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේට. හොඳයි. එහෙමනම් කරුණාවන්ත ගුණබර පින්වත්නි අද දවසේදීත් ඔය පුණ්‍යවන්තයෝ උතුම් ධර්මයේ හැසිරුණා. මෙතෙක් වේලා ඔය පුණ්‍යවන්තයෝ ධර්ම සාකච්ඡා පවත්වමින් භාවනා ධර්මයන් වඩමින් ධර්මයේ හැසිරෙමින් ජනිත කරගත් පුණ්‍ය සම්භාරය විශේෂයෙන්ම අපි ආශිර්වාදයක් විදියට ලබා දෙන්න ඕන. මේ වන විට රස් අල් කහීමා රෝහලේ ප්‍රතිකාර ලබන ඉරෝසිනී පෙරේරා මහත්මියට ඉක්මන් සුවය පිණිස මේ පුණ්‍ය ධර්මයෝ හේතු වේවා. පින්වන්ත එතුමියට මේ වන විටේ පවතින අසනීප තත්ත්වයෙන් මිදෙන්නත් නිවසේ සිට ප්‍රතිකාර ලබන එතුමියගේ සැමියා වන නදීක ජයසීකර මහත්මයාට සහ පුතණුවන් වන සිනුර ජයසීකර පුතණුවන්ටත් ඉක්මන් සුවේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙම දෙපළ පහුගිය දිනවල කොවිඩ් වසංගතය නිසා අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් උදව් උපකාර කළ දෙපළක් බව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. අපි ධම්මික මහත්මයා ඉදෑබර පින්වත් සාන්ති මහත්මිය ඒ සත්පුරුෂයෝ එසේම මේ පුණ්‍යවන්තයින්ට විශේෂයෙන් සිහිපත් කරනවා. මේ පුණ්‍යවන්තයින්ට ඒ පවතින ඒ වසංගත තත්ත්වයෙන් මිදිලා ඉක්මන් නිදුක් බව ඉක්මන් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලබන්නට මේ සියලුම පුණ්‍ය කුසල ධර්මයේ ආශිර්වාදයක් රැකවරණයක්ම වේවා. ඒ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින ඉරෝසිනී පෙරේරා මහත්මියට ඉක්මන් සුවපත් භාවයේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔබ මේ රැස් කරගත් සියලුම පුණ්‍ය කුසල බලයෙන් ලැබීවා කියලා කවුරුත් සාත්නාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණපර පින්වත්නි ඔබ නමින් මියගිය සියලු සාංසාරික නෑදෑයින්ට මේ පින් අනුමෝදන් කරමු. සසරගත නෑයෝ පාදාතුපජීවී ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් සුවපත් වෙත්වා. ඔවුන් සුඛිතමිත වෙත්වා. ඔවුන් සැපවත් වෙත්වා. ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ඥාතීනට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ ඥාතීන ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සත්පුරුෂ පින්වත්නි දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන්ම ඔය පුණ්‍යවන්තයෝ පහුගිය දිනවල සංඝ රත්නයට දානය සඳහා දායකත්වයන් දරන්නත් යෙත්නා. පින්වත්නි විශේෂයෙන් ඔබට පින් අනුමෝදන් කරන මේ දිනවල ආරණ්‍ය සේනාසනීයමයි දානය
කැපකරුවන් ලවා සකස් කරවන්න සිද්ධ වෙලා තියෙන සකස් වෙන්නේ. දැන් පෙබරවාරි මාසෙත් ගත්තාම මුල් දිනවල 7 වෙනිදා විතරයි පින්වත්නි දාන ලැබෙන. අනිත් ඔක්කොම දිනවල ආරන් සීනාස්නි කැපකරුවන් ලවා සකස් කරන මට්ටමකට පත් වෙලා තියෙන්නේ. මේ පවතින කොරෝනා තත්ත්වය නිසා පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ හැමදෙනාම මහා දාන ආදී උතුම් පින්කමට සම්බන්ධයෙන් අඛණ්ඩවම දානේ ලැබෙන විදිහට සංඝ රත්නයේට මේ පරිත්‍යාගයන් සිදු කරමින් රැස් කරගත් පුණ්‍ය ධර්මයෝත් අද භාවනාදී වශයෙන් සිදු කරගත් පුණ්‍ය ධර්මයෝත් මේ සෑම සියලුම පුණ්‍ය කුසල ධර්මයන් ඒ සියලුම සකල වෛශ්‍රව දතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ ආදී සමස්ත දීවරාජ සමූහය අසුමන් සමන් දෙවියෝ ඇතුළු දෙවරු මේ පින් අනුමෝදන් විත්වා පින්බර ඔය සත්පුරුෂයෝත් ඔබේ දූ දරු මව්පිය පවුල් පරපුරේ සියල්ලෝමත් දෙවියෝ රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝත් නිවනින් සැනසීත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. කරුණාවන්ත ගුණබර පින්වත්නි මෙතෙක් කරගත් සියලුම පුණ්‍ය ධර්මයෝ මේ ගෝර කටුක දුක්ඛිත සසර දුක් නසා සසරින් ඈතරව නිවන් දකින්නට ඒකාන්තේම හේතු සම්පත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්ඛයා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම වේවා හේතු වේවා. මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී දර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා. ආශ්‍රයම ලැබේවා. කරුණාවන්ත ගුණබර පින්වත්නි මේ වන විට රස් අල් කහීමා රෝහලේ ප්‍රතිකාර ලබන ඉරෝස්මී පෙරේරා මහත්මියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. එතුමියගේ පින්බර ස්වාමි පුරුෂයාව නදීක ජයසීකර මහත්මයාට සහ සිනුර ජයසීකර පුතුණුවන්ට ඒ කොරෝනා රෝගී තත්ත්වයෙන් පීඩා වෙන්නේ සත්පුරුෂයින්ට අපි මේ රැස් කරගත් සියලු පින් බලයෙන් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඕනගේ ජීවිත සුරක්ෂිත වේවා සුඛිත මුහිත වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සත්පුරුෂ පින්බර ඔබ හැමදිනාටමත් විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයේ සංඝ රත්නයට අඛණ්ඩවම දානය ලැබෙන සලස්වමින් මේසා විශාල සංඝ රත්නයේ පිරිසක් රැකබලා ගනිමින් ඔබ ජනිත කරගත් පුණ්‍ය සම්භාරයොත් අද මේ සිදු කරගත් සියලු ආකාරයේ පුණ්‍ය ධර්මියොත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතු නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතෝ අන්තිතුම් වරං සාරිපුත්තාරි තේරාණං ආගතං පතිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සුපත් වේවා තෙරුවන් සරණයි. පින්වත් ධම්මික මහත්මයා වැඩම වදාළ පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේගෙන්ද පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වත් සහෝදර සහෝදරියනි, දරුවනි දරියනි, අද දවසේ මේ අඟහරුවාදා සන්ධ්‍යා භාගයේ අපරිතාවත්ම අර්ථවත් ආයුරින් වාසනාවන්ත ආයුරින් ගත කර ගැනීමට අවස්ථාව සැලසුණා.